අයිබෝන් හැමෝටම අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාර්ය ශක්තිය සහ ක්ෂමතාව කියන පාඩම. ඉතින් මේක බොහොම ලේසි පාඩමක් සහ ලේසියෙන් ලකුණු ලබා ගන්න පුළුවන් පාඩමක්. ඉතින් මේ වගේ පාඩම් අත්හැරලා කවුරු හරි හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක ටිකක් අමාරු කාරණාවක්. ඉතින් පුළුවන් තරම් මේ වගේ පාඩම් බොහොම ලේසියෙන් සහ ඉක්මනින් ලකුණු ලබා ගන්න පුළුවන් පාඩම් ඔයාලා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ විභාගයට යන්න කලින්. ඉතින් අපේ පාඩම් පටන් ගන්න කලින් පොඩි ප්‍රශ්න කිහිපයකට උත්තර දීලා ඉන්නම්. මේ දවස්වල අපෙන් වැඩිපුරම අහපු ගොඩක් අය අහලා තියෙනවා ඔන්ලයින් පන්ති කිරීම සාර්ථකද කියලා වැඩිපුරම. ඉතින් ඔන්ලයින් පන්ති කිරීම සාර්ථකයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ දවස්වල සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම වගේ පටන් ගන්නවා ඔන්ලයින් ක්ලාස් කරන්න. නමුත් ඒක එහෙම පටන් ගන්න එක එච්චරම සාර්ථකයි කියලා අපි හිතන්නේ නැහැ. මොකද අපි යම් කිසි සාර්ථකත්වයක් ලැබලා තියෙන්නේ අපි ඩෙවලොප් කරපු කල්චර් එකත් එක්ක. අපි ඩෙවලොප් කරපු ටියුට්ස් ගන්නන විදිහ, පේපර්ස් වල ලියන විදිහ, පන්ති තුල ළමයි ඉන්න විදිහ, ඒ වගේ ගොඩක් දේවල් අපේ පන්ති තුල තියෙනවා. ඒ රාමුව තුල තමයි අපි යම් කිසි සාර්ථකත්වයක් ලැබලා තියෙන්නේ. එහෙම නැතුව කවුරු හරි කෙනෙක් එකපාරටම ඔන්ලයින් through ගන්නන්න පටන් ගත්තයි කියලා ලොකු සාර්ථකත්වයක් ලබා ගන්න අමාරුයි. සාමාන්‍ය ඔන්ලයින් through විශ්වවිද්‍යාල මට්ටමින් සාර්ථකත්වයක් ලබා ගන්න හැකි. මොකද එතන ඉන්නේ යම්කිසි තෝරාගත්ත යම්කිසි හික්මීමක් තියෙන සහ වගකීමක් දැරිය හැකි කොට්ටාසයක් හින්දා. නමුත් ඒ ලෙවල් වගේ මට්ටමකදී අපිට ඉන්න සියලුම ශිෂ්‍යයෝ ඒ විදිහට කියලා හිතන්න අමාරුයි. ඒ නිසා තරමක් සංකීර්ණයි. ඉතින් ඔන්ලයින් පන්තියක් ඒ ලෙවල් මට්ටමේදී සාර්ථක කර ගැනීම. ඉතින් අපි අපේ අත්දැකීම් තුලින් කියන්නේ ඔන්ලයින් කියන්නේ බොහොම සාර්ථක ක්‍රමයක්. නමුත් අපිට අවශ්‍ය වෙනවා අපි ඉතින් ඩෙවලොප් කරගත්ත කල්චර් එකක් මේ ගමන සාර්ථක කරගන්න. ඉතින් ගොඩ දෙනෙක් අපෙන් අහන්නේ අපේ ක්ලාසස් වලට ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. ඉතින් අපි හැමෝටම කිව්වේ අපිත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න නම් අපේ මූලිකව දෙන ස්ටෙප්ස් කීපය සහ මූලිකව අපේ තියෙන පදනම් පාඩමාවල් කීපය කරලා ඉන්න ඕනේ කියලා. වැඩි දෙනෙක් ඒකට කැමැත්තක් නැහැ. එහෙම මූලිකව යම්කිසි ක්‍රියාපටිපාටියකින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ගොඩක් කට්ටියට ක්ෂණිකව මේකට සම්බන්ධ වුණොත් ඔයාලට ලැබෙන්න පුළුවන් සාර්ථකත්වය ගොඩක් අඩුයි. අපි එහෙම සම්බන්ධ කරගන්නේ මොකද මේ වෙද්දී අපිට ඩෙවලොප් කරපු කල්චර් එකක් තියෙනවා. අපි කැමති නැහැ ඒ කල්චර් එක මොනියම් ක්‍රමයකින් හරි බිඳ වැටෙනවට. ඉතින් ඒ නිසා තමයි අපේ කල්චර් එකට අනුගත කරගන්නයි අපි කියන්නේ ඔයාලට අපේ කල්චර් එකත් එක්ක මුහු වෙන විදිහට අපි හදපු මූලික දවස් කිහිපයක සෙෂන්ස් වලින් පස්සේ අපේ පන්ති එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඒ විදිහට තමයි අපේ පන්ති නම් අපි ගෙන යන්නේ. මේ වෙද්දී ආරම්භ කරලා තියෙන ඔන්ලයින් පන්ති බොහොමයක් එච්චරම සාර්ථක තත්ත්වයක නැහැ කියන එක තමයි අපිට ලැබෙන ආරංචි මාර්ග වලින් කියන්නේ. ඊට අමතරව කොහොම වුණත් මේ ඔන්ලයින් පන්ති වලට මේ වෙලාවේදී ආපු හැම ගුරුවරයෙක්ටම වගේම ශිෂ්‍යයෙක්ටම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මොකද මේක මේ ඩෙවලොප් වෙන්න ඕනේ ෆීල්ඩ් එකක් විදිහට අපි දකිනවා. ඉතින් කොහොම වුණත් අනාගතයේදී මේක ගොඩක් දියුණු වේවි සහ මීට වඩා ගොඩක් පිරිස් මේ සම්බන්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. කොහොම වුණත් ඔන්ලයින් පන්ති මුලින්ම පටන් ගත්ත කට්ටියක් විදිහට අපි අපේ සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා මේ වෙද්දී අවුරුද්දක විතර. ඉතින් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් අපි අර කියවා වගේ මූලික පදනම් පාඨමාලාවල් වලට පසුව අපේ රෙගියුලර් ක්ලාසස් එක්ක. කොහොම හරි එහෙම සම්බන්ධ වෙන්න අමාරු අයට සහ ඕනම කෙනෙක් වෙනුවෙන් තමයි අපි මේ YouTube වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඔයාලට YouTube වීඩියෝස් තුලින් උනත් සාමාන්‍ය සෑහෙන ප්‍රමාණයක දැනුමක් ලබා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි අද අපේ පාඩමට යමු කාර්ය ශක්තිය සහ ක්ෂමතාවය. හොඳයි අපි අපේ පාඩමට යමු කාර්ය ශක්තිය සහ ක්ෂමතාවය. ඉතින් අපි මුලින්ම කාර්ය පිළිබඳව කතා කරමු. මේක වොලියල් මට්ටමේදී ඔයාලා කතා කරලා දෙනවා කාර්ය. ඊට අමතරව ෆිසික්ස් වලදී ඔයාලා කතා කරන්නේ නැති කාර්ය කියන එක පිළිබඳව මේ වෙද්දී අපි තුමු මෙහෙම වස්තුවක් තියෙනවා. එයාට F කියලා බලයක් දෙනවා. බලයක් දීලා විස්ථාපනය කරනවා S දුරක්. එහෙමනම්
බලය විසින් මේ වස්තුව මත කළ කාර්ය W සමානයි Fs කියලා සමීකරණයකින් අපිට ගන්න පුළුවන්. ඒ කියලා කියන්නේ බලයේ ඒ බලය තුල චලිත කරපු විස්ථාපනය කරපු දුරේ ගුණිතය තමයි ඒ බලය විසින් කරන ලද කාර්ය ප්‍රමාණය. මේකෙදි F කියන එක්කෙනා අපි නිව්ටන් වලින් ලබා දෙන්න ඕනේ. S කියන එක්කෙනා අපි මීටර වලින් ලබා දෙන්න ඕනේ. එහෙම කරපුවාම W අපිට එනවා නිව්ටන් මීටර වලින්. එහෙම නැත්නම් ජූල් කියන එකකින් උනත් මේක අපිට තියන්න පුළුවන්. හොඳයි, මේක තමයි මේ සමීකරණ සම්බන්ධ මූලික කාරණාවල ටික. ඉතින් බොහොම සරල සමීකරණයක්. අපි සරල උදාහරණයක් කරමු සමීකරණය තේරුම් ගැනීම සඳහා. අපි හිතමු වස්තුවක් තියෙනවා මේ විදිහට. එයාට සුමට මේසයක තියෙන්නේ නිව්ටන් 50ක් දෙනවා. සෙන්ටිමීටර් 10ක් දුර චලනය කරන්න මේ මේසෙ උඩ. එහෙනම් කරලා යන කාර්ය ප්‍රමාණය අපි ලියන්න පුළුවන්. W සමානයි Fs නිසා F කියලා කියන්නේ 50යි. S කියලා කියන්නේ 10 වැඩි කිරීම 10 ඍණ 2යි. මොකද මීටර වල නෙවෙයි අපි කියන්නේ. එහෙනම් W කියලා කියන්නේ 50යි නිව්ටන් මීටර. එහෙම නැත්නම් 5යි නිව්ටන් මීටර. එහෙම නැත්නම් 5යි ජූල්. මේ දෙකෙන් ඕන එකකින් අපි උත්තරය ලියන්න පුළුවන්. මේක තමයි උත්තරේ. හොඳයි, අපි අපේ දෙවෙනි උදාහරණයට යමු. මෙතෙන්දි කියන්නේ 30 ms ශ්‍රේණියකින් චලිත වෙන ස්කන්ධය පහක් වෙච්ච වස්තුවක චලිතයට ප්‍රතිවිරුද්ධව නියත බලයක් යොදනවලු. එහෙම යොදලා තප්පර 10කට පස්සේ මෙයාව නිශ්චල කරනවලු. ඉතින් මේ නිශ්චල කිරීම සඳහා මේ බලය මගින් මේ වස්තුව මත කරපු කාර්ය ප්‍රමාණය කොච්චරද කියලා අපෙන් අහනවා. මෙයා 5 kg තප්පර 10කට පස්සේ නිශ්චල වෙනවා. ඉතින් කාර්ය ප්‍රමාණය දැනගන්න නම් අපිට අනිවාර්යෙන් W සමාන Fs කියන සමීකරණය යොදන්න වෙනවා. පළවෙනිටම මේ පිළිවෙල අපිට එන්න වෙනවා. නමුත් අපි F දන්නෙත් නැහැ, S දන්නෙත් නැහැ. ඉතින් F සහ S හොයාගන්න අපිට වෙනත් සමීකරණ කීපයක් දාලා මේ F සහ S හොයාගන්න වෙනවා. අපි දන්නවා මෙයාගේ ප්‍රවේගය වෙනස් වෙලා තියෙනවා 30 ඉඳලා 0 වෙනකම්. ඒක කියලා කියන්නේ මන්දනයක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඍණ ත්වරණයක් වෙලා තියෙනවා. අපි ඒ මන්දනය කොච්චරද කියලා හොයාගන්නවා. අවසාන ප්‍රවේගය 0යි, ආරම්භක ප්‍රවේගය 30යි, ගත වෙච්ච කාලය 10යි. එහෙනම් මන්දනය අපිට එනවා 3ක් කියලා. එහෙම නැත්නම් ඍණ ත්වරණය 3ක් කියලා එනවා. ඉතින් එහෙමනම් අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් මෙයා මත එදිච්ච බලය කීයද කියලා. මොකද අපි මේ වෙද්දි දන්නවා මෙයා කිලෝ 5යි ස්කන්ධය කියලා. එහෙනම් කෙලින්ම F සමානයි මේ දානවා මම දාන්නේ මේ පැත්තට. ඒ කියලා කියන්නේ ත්වරණය මට එනවා මේ පැත්තට 3ක් කියලා. මොකද අර පැත්තට ඍණ 3යි නම් මේ පැත්තට 3යි. ස්කන්ධය 5යි. එහෙනම් මෙයා මත එදිච්ච ප්‍රතිරෝධී බලය නිව්ටන් 15යි. ඒ වගේම ගියපු දුර ප්‍රමාණය හොයාගන්න ඕනේ නම් ඒ වගේම අපි ත්වරණය දන්නවා නම් සහ කාලය දන්නවා නම් බොහොම ලේසියෙන් චලිත සමීකරණය මගින් අපිට හොයාගන්න පුළුවන් ගියපු දුර. S සමානයි ut දැන භාගය at වර්ගය අපි දානවා. ඔයාලා මේ සමීකරණය මේ වෙද්දී අනිවාර්යයෙන්ම ඉගෙනගෙන ඇති ෆිසික්ස් වලදීත් ඒ වගේම ඕඩල් මට්ටමේදීත්. ඉතින් මේ සමීකරණය දැම්මට පස්සේ ආරම්භක ප්‍රවේගය 30යි, කාලය 10යි, ඍණ ත්වරණයක් තියෙන මේ පැත්තට 3යි, කාලය 10යි. සුළු කරාට පස්සේ ඔයාලට මීටර 150ක් කියලා එයි. එතකොට ඒ අදාළ උත්තර දෙක මෙතන ආදේශ කරාට පස්සේ අපිට එනවා මෙන්න මේ වගේ කාර්ය ප්‍රමාණයක් අපේ විතර විදිහට. හොඳයි, අපි ක්ෂමතාව පිළිබඳව කතා කරන්න යමු. ඉතින් ක්ෂමතාවය කියලා කියන්නේ ඒකක කාලයකදී කරන ලද කාර්ය ප්‍රමාණය. මේක මයින්නේ වොට් වලින්. එහෙම නැත්නම් ඒක කාලයකදී කළ කාර්ය ප්‍රමාණයටම කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නත් පුළුවන්. එතකොට ක්ෂමතාවය කියලා කියන්නේ එක්කෝ ඒක කාලයකදී කරපු කාර්ය ප්‍රමාණය, එහෙම නැත්නම් කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. ඉතින් ක්ෂමතාවය ගැන කතා කරනකොට අපිට තව වචනයක් ඕන වෙනවා මේ ගැන කතා කරන්න. ඒ මොකද්ද? ප්‍රකර්ෂණ බලය. ප්‍රකර්ෂණ බලය.
ප්‍රකර්ෂණ බලය කියලා කියන්නේ මොකද්ද? ප්‍රකර්ෂණ බලය කියලා කියන්නේ වාහනයක එන්ජිමකින් වාහනය මත දෙන බලයට. ඒ කියන්නේ එන්ජිමකින් ලබා දෙන බලයට තමයි අපි කියන්නේ ප්‍රකර්ෂණ බලය කියලා. මේක හරි සරලයි. අපි මේක P කියලා හඳුන්වමු. දැන් අපිට මේ විදිහේ සම්බන්ධයක් තියෙනවා. ක්ෂමතාව ප්‍රකර්ෂණ බලය ඒ වගේම ප්‍රවේගය යොදාගෙන මේ විදිහේ සම්බන්ධතාවය. මොකද්ද සම්බන්ධය? H සමානයි PV. මේ සමීකරණයම P සමානයි FV කියලාත් ඔයාලට උගන්වාවි සමහර වෙලාවට. නමුත් මේ දෙකම එකම තමයි කියන්නේ. H සමානයි PV කියව මේ දෙකම එකයි. අපි පාවිච්චි කරන්නේ H සමානයි PV මොකද අපිට වඩාත් හුරු ඒ සමීකරණය. H කියලා කියන්නේ ක්ෂමතාවය. P කියලා කියන්නේ ප්‍රකර්ෂණ බලය. V කියලා කියන්නේ ප්‍රවේගය. මේකෙන් අදහස් කරන්නේ ප්‍රකර්ෂණ බලයයි ප්‍රවේගයයි මගින් H දෙනවා කියන එක නෙවෙයි. මේ දෙක මේවා අතර සම්බන්ධතාවය. මොකද යම්කිසි එන්ජින් එකක ක්ෂමතාවය නියතයි. ඒක යා මැනුෆැක්චර් කරාට පස්සේ යම්කිසි ක්ෂමතාවයක් තියෙනවා නම් ඒ ක්ෂමතාවය තමයි එන්ජින් එකට තියෙන්නේ. කාලයත් එක්ක ඒක අඩු වෙනවා. ඒක ඉංජිනේරුමය සිද්ධාන්තයක්. කොහොම නමුත් මෙයාගේ ක්ෂමතාවය නියතයි. එතකොට එයාගේ ප්‍රවේගය වැඩි වෙද්දී ක්ෂමතාවය නියතව තියාගන්න නම් ප්‍රකර්ෂණ බලය අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ එන්ජින් එකකම ක්ෂමතාවය නියතයි ප්‍රවේගය වැඩි වුණොත් ප්‍රකර්ෂණ බලය අඩු වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රකර්ෂණ බලය වැඩි වුණොත් ප්‍රවේගය අඩු වෙන්න ඕනේ. මේ නිසා තමයි ඔයාලා දැකලා ඇති කඩුගන්නාව කන්දේම නගිද්දී ඔය වාහන සෑහෙන රේස් කරනවා නමුත් යන්නේ බොහොම හිමින්. බොහොම හිමින් එන්ජින් එක මගින් ලොකු බලයක් වාහනයට යොදනවා. මේ සම්බන්ධතාවය උඩ ඔයාලා බලා ගන්න පුළුවන්. එන්ජිමේ ක්ෂමතාවය නියතයි. ලොකු බලයක් යොදනවා මොකද කන්ද උඩ නගින්න එපනේ. ඒ නිසා එයාගේ ප්‍රවේගය බොහොම අඩුයි. බොහොම හිමින් තමයි කන්ද නගින්නේ. ඒ වගේම අපි හිතුවොත් බොහොම තනිතලා පාරක වේගින් ඉදිරියට ඇදෙන වාහනයක් ගැන සැලකුවොත් එයාගේ ප්‍රවේගය බොහොම වැඩි. එන්ජින් එකෙන් වාහනය මත යොදන ප්‍රකර්ෂණ බලය අඩුයි. කිසිම විදිහක මෙහෙම වෙන්නේ නැහැ. අපි ප්‍රකර්ෂණ බලයත් වැඩි කරලා ප්‍රවේගයත් වැඩි කරොත් එන්ජින් එකේ ක්ෂමතාවය වැඩි වෙනවා කියලා එහෙම ගන්න බෑ. මොකද ඉතින් මේක ක්ෂමතාවය එන්ජින් එකට නියතකයක් නේ. එකම වාහනයක එන්ජින් එක එකම නම් ක්ෂමතාවය එකම තමයි. ඒක වෙනස් වෙන්න දෙයක් නැහැ. හොඳයි අපි උදාහරණ කීපයක් මගින් මේක වඩාත් හොඳට පැහැදිලි කරලා ගමු. ඊට කලින් මේ ප්‍රවේගයම ඉන්නේ ms ඍණ එකෙන්. ඒ වගේම ප්‍රකර්ෂණ බලය කොහොමද ඉන්නේ නිව්ටන් වලින්. ඒ වගේම h ක්ෂමතාවම ඉන්නේ වොට් වලින්. ප්‍රායෝගික ලෝකේ නම් මේක හෝස් පවර් වලිනුත් මයින්නවා. එක්සෑම් එකකට නම් හෝස් පවර් වලින් එන එකක් නැහැ. නමුත් වොට් වලින් නම් ගොඩක් වෙලාවට එයි. හොඳයි අපි උදාහරණ කීපයකට යමු. හොඳයි අපි පළවෙනි උදාහරණ ගන්න. මෙතෙන්දී අපිට කියන්නේ දුම්රියක් තියනවලු මෙට්‍රික් ටන් 100ක. ඉතින් මේ දුම්රිය චලිත වෙනවලු පැයට කිලෝමීටර් 36ක ප්‍රවේගයෙන් තනිතලා බිමක නියත ප්‍රවේගය. එතකොට මෙයා යන්නේ නියත ප්‍රවේගයෙන්. ඒක බොහොම වැදගත්. ඊට අමතරව මේ චලිතයට නිව්ටන් 10.4ක ප්‍රතිරෝධී බලයක් තියෙනවා. අපෙන් අහනවා එන්ජින් එකේ ක්ෂමතාවය. අපි දන්නවා ක්ෂමතාවය හොයන්න H සමානයි
PV අවශ්‍යයි. ප්‍රවේගය සහ ප්‍රකාශන බලය දෙකේ ගුණිතය තමයි h කියලා කියන්නේ. නමුත් එන්ජින් එක සඳහා h නියතයි. ඒ කියන්නේ මේ අවස්ථාවේදී ගත්තා නම් යම්කිසි h අගයක් තවත් අවස්ථාවකදී වෙනත් h අගයක් ගන්න බෑ. මේ h අගයමයි ගන්න පුළුවන් මේ එන්ජින් එකට. ඉතින් අපි දන්නවා ප්‍රවේගය දීලා තියෙන්නේ පැය කිලෝමීටර වලින්. අපි ඒක වහාම තප්පරයට මීටර බවට පරිවර්තනය කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. බොහොම ලේසි. 10න් බෙදලා 3600න් 10න් ගුණ කරලා 3600න් බෙදන්න ලේසියෙන් වෙනවා. 10 මෙත්‍රණයක් කියලා මෙයාගේ ප්‍රවේගය. ඉතින් මෙයා යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්ලු නියත ප්‍රවේගයෙන්ලු චලිතයට නිව්ටන් 10/4ක ප්‍රතිරෝධී බලයක් තියෙනවලු. අපි දන්නවා F සමානයි ma නිව්ටන්ගේ දෙවන නියමය. මෙයාගේ අපි දාලා බලමු මේ පැත්තට F කියලා කියන්නේ කීයද? පීරින 10/4. ස්කන්ධය අපි දන්නවා. නමුත් ත්වරණයක් නැහැ ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. ඒ නිසා ප්‍රකාශන බලය 10/4ක් කියලා එනවා. ඉතින් මේක සමීකරණයක් දාලා ගන්න ඕන එක මම නැහැ. කාට හරි හොඳින් මේ ගාන කියවුවොත් බොහොම ලේසියෙන් තේරෙනවා. මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් එහෙම නැත්නම් නියත ප්‍රවේගයෙන් යන්න නම් මෙයාට යම් කිසි ඕනම මේ යන දිශාවට සම්ප්‍රයුක්ත බලයක් තියෙන විදියක් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම ප්‍රතිරෝධී බලයට සමාන වෙච්ච සහ ප්‍රතිවිරුද්ධ වෙච්ච බලයක් එයාට ලැබෙන්න ඕනේ චලිත දිශාව වෙනුවෙන්. එහෙනම් ඉතින් මෙහෙම ගන්න අවස්ථාවක් නැහැ. මේක ගත්තේ වටා හොඳට ඔයාලට තේරෙන්න. අපිට කෙලින්ම p එනවා 10/4යි කියලා. කෙලින්ම p 10/4යි v කියලා කියන්නේ 10යි. එහෙනම් එන්ජින් එකේ ක්ෂමතාවය 10/5යි වොට්. හරිම ලේසියි මේ වගේ ගන්න. හොඳයි අපි අපේ දෙවෙනි ගානට යමු. මෙතනදී කියන්නේ කිලෝවොට් 0.5ක ක්ෂමතාවක් තියෙන මෝටර් සයිකලයක් පැය කිලෝමීටර් 18කින් 18ක උපරිම වේගයෙන් සමතල බිමක ගමන් කරනවා. අපෙන් අහනවා එයා මතයේ දෙන ප්‍රතිරෝධී බලය. හරි සරලයි අපි ඉස්සෙල්ලා හදුවා වගේම හදන්න පුළුවන්. ඊළඟට එයාලා කියනවා මේ බයිසිකලේම මොටර් බයිසිකලේම 20ට එකක ආනත මාර්ගයක ඉහළට යනකොට උපරිම වේගය පැයට කිලෝමීටර් 9ක් වෙනවා කියලා. මේ වෙලාවේදී මාර්ග ප්‍රතිරෝධය කලින් තිබ්බ ගානම වෙනවා නම් පදවන මනුස්සයත් එක්ක මෝටර් බයිසිකලයේ ස්කන්ධය කීයද කියලා අපෙන් අහනවා. හොඳයි අපි ගාන හදාගෙන යමු. මෙතන ඉඳලා මේ විදිහට මේ අවස්ථාවට තැන්දලා මාර්ගයේ අවස්ථාවට අපි දාමු h සමානයි pv. ඊට කලින් අපි රූපය ඇඳලා මේක ලකුණු කරගන්න ඕනේ. අපි මෙයාගේ ස්කන්ධය එහෙම නැත්නම් බර අපි දන්නේ නැහැ. ඒක අපිට මෙතෙන් අදාළ වෙන්නේ නැහැ. මෙතනින් අපි අහන්නේ F1 කියන්නේ ඒක නැත්නම් මෙයාගේ ප්‍රතිරෝධය කියන්නේ කොච්චරද කියලා. අපිට ප්‍රකාශන බලය කීයද කියලා දීලත් නැහැ. අපි මෙයාව දන්නේත් නැහැ. හැබැයි අපිට මෙයාගේ ප්‍රවේගය දීලා තියෙනවා. ඒ වගේම මෙයාගේ ක්ෂමතාවය කොච්චරද කියලා දීලා තියෙනවා. ප්‍රවේගය පැය කිලෝමීටර් කියන එක තප්පරයකට මීටර වලට හරව ගන්න. තප්පරයකට මීටර 5ක් කියලායි ක්ෂමතාවයත් වොට් වලට හරව ගන්න 10/3ෙන් ගුණ කරලා. අපි h සමානයි pv දානවා. එතකොට අපිට h කියලා කියන්නේ 0.5 වැඩි කිරීම 10/3. p1 තමයි අපි වන්න ඕනේ. v කියලා කියන්නේ 5යි. කෙලින්ම p1 එනවා නිව්ටන් 100ක් කියලා. එතකොට කවුරු හරි අහනවා මගෙන් කාට හරි අහන්න පුළුවන් F1 කියන එක මේ මෙතන ගන්න නැද්ද කියලා. එහෙම නැහැ. අපි S සමානයි PV දාන්නේ මේ එන්ජින් එකට. එතකොට එන්ජින් එකට H සමානයි PV දානකොට මේ F1 කියන එකක් එතෙන් අදාළ වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. නැත්නම් ගොඩක් කට්ටිය මේ F1 ඇයි මෙතන දාන්නේ නැත්තේ? ඒ වගේ එහෙම පටලී සාගත තත්වයකටපත් වෙනවා. හොඳයි අපි F සමානයි මේ දාමු. F සමානයි මේ දානකොට P1 සහ F1 දෙන්නම එනවා. F සමානයි මේ දාන්නේ මේ මොටර් සයිකලෙට. P1 and F1 සමානයි බිඳුවක් වෙන්න ඕනේ. මොකද මෙයා යන්නේ
අපිට දීලා තියෙනවා ඒකාකාර වේගයෙන් කියලා. එහෙනම් කෙලින්ම මෙයාගේ ප්‍රතිරෝධී බලය සමාන වෙනවා මෙයාගේ ප්‍රකර්ෂණ බලයට. ඒ කියන්නේ ප්‍රතිරෝධී බලය නිව්ටන් 100ක් වෙන්න ඕන. කලින් අවස්ථාව වගේම තමයි. දැන් අපි දාලා බලමු මෙයාගේ දෙවෙනි අවස්ථාව ඒ කියන්නේ මෙයා ආනත මාර්ගය දිගේ උඩට යනකොට. මෙයාගේ ආනතිය 20ට 1යි කියලා දීලා තියෙනවා. 20ට 1යි කියලා කියන්නේ ඔය දෙන්නේ sin අගය. මෙයාගේ ආනතිය θ කියලා ගත්තොත් sin θ සමාන 1/20 කියන එක තමයි මේ 20ට 1යි කියලා මෙයාලා මේ අපිට දෙන්නේ අනුපාතයක් විදිහට ආනතිය. ඉතින් ඒක ඔයාලා පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ කාරණාවක්. මතක තියාගෙන ඉන්න sin වලින් තමයි ඔය අපිට මෙයාගේ දීලා තියෙන්නේ 20ට 1යි කියලා දුන්නොත් sin ඔයාලගේ ගන්න. ඒ වගේම කලින් වගේම මෙයාගේ ප්‍රවේගය අපි තප්පරයට මීටර වලට හරව ගමු 2.5 කියලා එවි. මෙතෙන්දී මෙයාගේ බර පල්ලෙහාට ක්‍රියා කරනවා. අපි දන්නේ නැහැ බර කොච්චරද කියලා මම mg කියලා දාන්නම්. ඒ වගේම එයා ඒ බරේ සංරචකයක් ක්‍රියා කරනවා පහළට. මොකද මේ ආනත මාර්ගයට යන්නේ මෙන්න මේ විදිහට. ඒක අපි මෙතන ලකුණු කරලා පෙන්නලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ඉස්සරහට. ඒ වගේම මෙයාගේ දැන් ප්‍රකාශන බලය වෙනස් වෙන්න ඕනේ. මොකද මෙයාගේ වේගය වෙනස් වෙලා තියෙන නිසා. හැබැයි ප්‍රකාශන බලය වෙනස් වුණායි කියලා මෙයාගේ ක්ෂමතාව වෙනස් වෙනවද? නැහැ. ක්ෂමතාවය කලින් ක්ෂමතාවම තමයි. මොකද එකම වාහනේ ක්ෂමතාවය එකම තමයි. ඒ වගේම මෙයාගේ අපිට දීලා දෙනවා ප්‍රතිරෝධී බලය කලින් අගේම තමයි කියලා ඒකට ගාණේ දීලා තිනවා. ප්‍රායෝගිකව වෙන උනත් නමුත් ගාණේ අපිට දීලා තිනවා. එහෙනම් අපිට ඒක ගන්න සිද්ධ වෙනවා. ඉතින් h සමානයි pv අපි දානවා මෙතෙන්ට. දැම්ම ගමන් අපිට එනවා P2 වලාගේ. මොකද අපි එන්ජින් එකට තමයි h සමානයි pv දාන්නේ. බලය මෙයාගේ ප්‍රවේගය අඩු වෙච්ච ගමන් මෙයාමකින් දෙන ප්‍රකර්ෂණ බලය වැඩි වෙනවා. 200ක් බවටපත් වෙනවා P2. දැන් කලින් වගේ f සමානයි මේ දානවා. f සමානයි මේ දාද්දී හොඳට මතක තියාගන්න මෙයාගේ බලයක් විදිහට මෙයාගේ බරයේ සංරචකයකුත් එනවා. ඔක ඉතාල දෙකක්. ඒ වගේම මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. ඒ නිසා තොරණේ බිඳුවයි. ඒ නිසා මේ කොටස බිඳුවක් වෙලා යනවා. මේ කොටස බිඳුවයි. දැන් P2 ඍණ F2 වලගේ අපි දන්නවා 200න් 100 කල් කරවම 100යි. මෙතන mg sin θ වලගේ sin සංරචකය මේ පැත්තට අපි කරන්නේ. මේක සාමාන්‍ය කොණිත සම්බන්ධතාවයක් ඔයාලා දන්නවා. මේ මාර්ගයෙන් අපිට කෙලින්ම ස්කන්ධය ලබා ගන්න පුළුවන්. වාහනේ මේ බයිසිකලේ පදවන එක්කිනා සහ බයිසිකලේ දෙකේම ස්කන්ධ වල එකතු. හොඳයි බොහෝ සතරගාන මතක තියාගන්න ඕනේ කාරණාවල් සහ වැදගත් කාරණාවල් වලට තියෙන ඔය දෙක තමයි. තව පොඩි දෙයක් මතක් කරන්නම්. දැන් අපි ගත්තොත් මේක කෝච්චියක් කියලා. කෝච්චි එන්ජින් දෙකක් තියාගෙන ගමන් කරන්න පුළුවන්. එතකොට කෝච්චියක නම් එක එන්ජින් එකක් වැඩ කරනවා සහ එන්ජින් දෙකක් වැඩ කරනවා කියනකොට H කියන එක වෙනස් වෙන්න පුළුවන් එන්ජින් දෙකක් නිසා. නමුත් තනි එන්ජින් එක නම් තියෙන්නේ හැම අවස්ථාවකදීම එකම H තමයි එකම ගාන තුල පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණේ පොඩ්ඩක් මතක තියාගන්න. හොඳයි එහෙනම් අපි යමු පාඩම ඉස්සරහට. හොඳයි අපි ඊළඟට කතා කරන්නේ ශක්තිය පිළිබඳව. ශක්තිය කියලා කියන්නේ යම් වස්තුවකට කාර්ය කිරීමට ඇති හැකියාව. ඒක තමයි අපි ශක්තිය කියලා කියන්නේ. ඉතින් ශක්තිය ගැන නම් අපි ගොඩක් වෙලාවට ඕලෙවල් මට්ටමේ ගොඩක් කතා කරලා තියෙනවා. අපි දන්නවා විභව ශක්තිය කියලා එකක් තියෙනවා. ඒක මයින්නේ mgh කියන සමීකරණය භාවිත කරලා. ඒ වගේම චාලක ශක්තිය අපි දන්නවා ඒක භාගයයි mv වර්ගය කියලා. මේක A-level මට්ටමේ විශේෂයෙන් භෞතික විද්‍යාව අදාළ ඕනම කෙනෙක් දන්න සමීකරණ දෙකක්. ඉතින් මේ ගැන ගොඩක් ගැඹුරින් කතා කරන්න අවස්ථාවක් නැහැ. විභව ශක්තිය අපි ගත්තොත් එහෙම අපිට මෙතන තියෙන්නේ m කියලා වස්තුවක් තියෙනවා. උස h නම් මේ වස්තුව මත තියෙන විභව ශක්තිය අපි කියනවා mgh කියලා. ඒ වගේම වස්තුවක් තියෙනවා m. එයා චලිත වෙනවා නම් v ප්‍රවේගයෙන් මෙයා මත තියෙන චාලක ශක්තියට භාගයයි mv වර්ගය චාලක ශක්තියක් මෙයා තුළ තියෙනවා කියලා අපි කියනවා. ඉතින් ඒක තමයි මේ අවස්ථාවන් දෙක. මේක ගැන වඩා වැඩිදුර විස්තර ඕලෙවල් මට්ටමේදී වගේම ෆිසික්ස් වලදී කතා කරලා ඇති. අපි මේකේ ගණන් කීපයක් හදමු අපිට අදාළ වෙන විදිහේ. හොඳයි අපිට බොහොම පුංචි ගණන් තියෙනවා. කිලෝ 20ක වස්තුවක්
මීටර 4ක් ඔසවලා මීටර 5ක තප්පරයකට මීටර 5ක ප්‍රවේගයෙන් ප්‍රක්ෂේප කරන්න ඕනෑලු. ඉතින් මේ යන්ත්‍රයක් තියෙනවලු මේ යන්ත්‍රයට මේ වගේ කාර්යයන් 180ක් කරන්න පුළුවන්ලු විනාඩියක් තුළදී. යන්ත්‍රයේ ක්ෂමතාවය අහනවා. ක්ෂමතාවය කියලා කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. ඒ වගේම අපි දන්නවා ශක්තිය කියලා කියන්නේ කාර්ය කිරීමට ඇති හැකියාව. නිකන් වචන විතරයි මේවයි. ලොකුට හිතන්න දෙයක් නැහැ. අපි බලමු මෙයා පොඩ්ඩක් මේ ගාන හදලා කොහොමද වෙන්නේ කියලා. අපි ගත්තොත් එසවීමේ ශක්තිය. එසවීමේ ශක්තිය කියලා කියන්නේ mgh වලින් අපිට ගන්න පුළුවන්. m කියලා කියන්නේ 20යි, g කියලා කියන්නේ 10යි කියලා අපි ගන්නෙ. h කියලා කියන්නේ 4යි. කෙලින්ම අපිට එනවා 800ක් කියලා. ඊළඟට ප්‍රක්ෂේප කිරීමට, ඒ කියන්නේ විසිකිරීමට. විසිකිරීමේ ශක්තිය භාගයයි mv වර්ගයෙන් අපිට එනවා. කෙලින්ම මට ලියන්න පුළුවන් භාගයයි m කියලා කියන්නේ 20යි, v වර්ගය කියලා කියන්නේ 5 වර්ගය 25ක් කියලා මම කෙලින්ම දාන්නම්. මෙතනින් මට එනවා 250ක් කියලා. හරියක්. ශක්තිය අපි මයින්නේ මොනවද? ජූල් වලින්. ඉතින් තප්පරයකට මෙම යන්ත්‍රයෙන් භාවිතා වෙන ශක්ති ප්‍රමාණය තමයි මේ යන්ත්‍රයේ ක්ෂමතාවය කියන්නේ. තප්පරයකට මෙම යන්ත්‍රයෙන් කාර්ය කිරීමට ඇති හැකියාව තමයි මෙම යන්ත්‍රයේ ක්ෂමතාවය කියන්නේ. කාර්ය කිරීමට ඇති හැකියාව තප්පරයකට වැය වෙන ශක්ති ප්‍රමාණය ඒක තමයි ක්ෂමතාවය කියන්නේ. එහෙනම් තප්පරයකදී වැය වෙන ශක්තිය ඒක සමාන වෙනවා ක්ෂමතාවය කියලා කියන්නේ කීයද? 250ක් දාන 800ක් එන්නේ කීයකටද? 800 ඒවා 180ක් වෙනවා විනාඩියකට නම්. ඒ කියන්නේ තප්පර 60කට නම් තප්පරයකට කොච්චරද? හරිම ලේසි. කොහොම තමයි බලන්න වෙන්නේ. ඒ වි උත්තරයක් 3075ක් වට් කියලා. හොඳයි අපි යමු අපේ ඊළඟ ගානට. මේක බොහොම සරල ගානක්. මේක කියන්නේ පොම්පයක් තියෙනවා. ඒ පොම්පෙන් මීටර් 5ක් යමුණු ලිඳකින් වතුර ඉවතර විසික් කරනවලු තප්පරයකට මීටර් 12කින්. තප්පරයකදී වතුර ලීටර් 50ක් ඉවත් වෙනවා. අපෙන් අහන්නේ තප්පරයකදී මේ පොම්පෙන් උඩට අදින වතුර ප්‍රමාණය සඳහා වැය වෙන ශක්තියත් විසික් කරන්න තප්පරයකදී වැය වෙන ශක්තියත් කොච්චරද සහ පොම්පේ ක්ෂමතාවය කීයද කියලා. ඉතින් අපිට දීලා තියෙනවා ජලයේ ඝනත්වය. එතනින් අපිට හොයාගන්න පුළුවන් ලීටර එකක් කියලා කියන්නේ ස්කන්ධය කිලෝ එකක් කියලා. ඒක අපි බොහොම සරලව දන්නවා ෆිසික්ස් වලදී. එහෙනම් ලීටර 50ක් කියලා කියන්නේ කිලෝ 50ක්. බොහොම සරල කාරණාවක් ඒක නම් ඔලෙවල් මට්ටම විදිහට කරන. එහෙනම් ජලය ඉහළට ගෙනීමට ගෙවන ශක්තිය අපිට මේ විදිහට ලියන්න පුළුවන්. mgh කෙලින්ම m කියලා කියන්නේ 50යි. g කියලා කියන්නේ අපි 10ක් කියලා සලකමු මෙතෙන්දී. එක්සෑම් එකේදී නම් ඒක කීයද කියලා දෙනවා. 10ද 9ද කියලා. h කියලා කියන්නේ 5යි. එහෙනම් කෙලින්ම අපිට එන උත්තරේ 2500ක් කියලා. ජලය ඉහළට ගෙනීමට අවශ්‍ය වන ශක්තිය. ඒ වගේම ජලය බෙදා හැරීමට එක අවස්ථාවකදී කෙලින්ම තප්පරයකදී 50ක් යනවලු. ඉතින් මෙතන කියනවා තුනා ජල ලීටර් 50ක් මොටර ගෙනවා කියලා කොහොමද අපි තීරණය කරන්නේ? 50ක් විසික් කරන්න නම් අනිවාර්යෙන් 50ක් ගන්න වෙනවා. 50ක් විසික් කරන්න තප්පරයකදී නම් අනිවාර්යෙන් තප්පරයකදී 50ක් උඩට ගන්න වෙනවා. එහෙම නැතුව මේකෙන් විසික් කරන්න වෙන කොහෙන්වත් අපිට බටයක් දාලා නැහැ. එහෙනම් මෙයා 50ක් විසික් කරනවා නම් 50ක් උඩට අදිනවා. ඒ හා සමාන කාල සීමාවක් තුලදී. ඉතින් බෙදා හැරීමට නම් අපිට කෙලින්ම කී ප්‍රශ්නයක් නැහැ මෙතන කියලාම තියෙනවා කෙලින්ම 50ක් විසික් කරනවා කියලා ජලය ඉවතර විසික් කරනවා කියලා තප්පරයකදී ලීටර් 50ක් කෙලින්ම අපිට දාන්න පුළුවන් ලීටර් 50ක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් 50ක්. ඒ වගේම ප්‍රවේගය 12ක් කියලා දීලා තියෙනවා.
භාගයෙන් v වර්ගයට දැම්මම උත්තරේ මේ වගේ එකක් එනවා. දැන් ඊළඟට තමයි අපිට ප්‍රශ්නේ එන්නේ. මෙයාගේ ක්ෂමතාවය අහනවා. ක්ෂමතාවය කියලා කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. එතකොට ඒ වගේම තප්පරයකදී වැය වෙන ලද ශක්ති ප්‍රමාණය. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය හෝ තප්පරයකදී වැය වෙන ලද ශක්ති ප්‍රමාණය. ඉතින් අපිට මෙතනදී ශක්තියෙන් තමයි අපිට මේක දීලා තියෙන්නේ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම තප්පරයකදී මේ මෝටරේ මේ පොම්පෙන් වැය වෙච්ච සම්පූර්ණ ශක්තිය කොච්චරද කියලා ගණනය කරන්න ඕනේ. දැන් තප්පරයක් තුලදී වතුර උඩට ගැනීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තියෙන වතුර ප්‍රමාණය විසික් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට කවුරු හරි කාර්යය හිතන්න පුළුවන් මේ තප්පරේ උඩට ගන්නවා ඊළඟ තප්පරේ විසික් කරනවා. එහෙම වෙන්නේ නැහැ මේක කන්ටිනියස් ප්‍රොසෙස් එකක්. ඒ කියලා කියන්නේ මෙයා උඩට ගැනීම කරන අතරවාරයේදීම කලින් ගත්ත වතුර ටික මෙයා විසික් කරනවා. ඒ විසික් කිරීමේදී ලැබෙන ඉඩ ප්‍රමාණය පිර වෙන්න මෙයාගෙන් වතුර උඩට ලැබෙනවා. එහෙමයි මේක වෙන්නේ. එතකොට මේ කාරණා දෙකම එකම වතාවෙ තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ පොම්පෙන් තප්පරයක් තුලදී කරන ලද මුළු කාර්ය ප්‍රමාණය නැත්නම් මේ මෝටරෙන් තප්පරයක් තුලදී වැය වෙන ලද මුළු ශක්ති ප්‍රමාණය මේ දෙකේම එකතුවක් වෙනවා. ඒ කියලා කියන්නේ මෝටරේ ක්ෂමතාවය තප්පරයකදී මෙයාගේ මුළු ශක්ති ප්‍රමාණයට සමාන වෙනවා. ඒ කියලා කියන්නේ මේ දෙක එකතුවට සමාන වෙනවා. ඒ කියන්නේ අපිට එනවා මෙන්න මේ වගේ උත්තරයක් මෙයා දෙන්නගේ ශක්ති ප්‍රමාණයන් දෙක එකතු කරපුවාම. මෙතෙන්දී දැනගන්න ඕනේ බොහොම සුළු කාරණාවක්. ඒක තමයි මෙයාගේ ශක්තිය කියලා කියන්නේ මෙයාගේ ක්ෂමතාවය කියලා කියන්නේ තප්පරයේදී වැය වෙච්ච තප්පරයක් තුලදී වැය වෙච්ච මුළු ශක්තිය. ඉතින් ඒක තමයි මෙතෙන්දී මේ යොදාගෙන තියෙන්නේ. හොඳයි අපි යමු තව ගණන් කීපයක් හදන්න. හොඳයි අපි හදමු පාස් පේපර්ස් ගණන් කීපයක්. මේ ගිය අවුරුද්දේ උනන් 2019 ගාන. මේක කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් m වෙච්ච ජවය කිලෝවොට් p වෙච්ච කාර් එකක් තිරසට ඇල්ෆා කෝණයක් ආනත මාර්ගයක පහළට චලිත වෙනවලු. චලිතයේ ප්‍රතිරෝධයක් තියෙනවලු r කියලා. ඒ වගේම මෙතනින් කියලා කියන්නේ r කියන එක mg sin θ ට වඩා කුඩායි කියලා. වඩා විශාලයි කියලා. mg sin θ කියලා කියන්නේ මෙයාගේ සම්බන්ධකයේ මේ පැත්තට අපි බලමු. ඒ වගේම මේක කියනවා යම් කිසි මොහොතක මේ කාර් එකේ ත්වරණය a වෙනවලු. ඒ වෙලාවේදී මේ කාර් එකේ ප්‍රවේගය හොයන්න කියලා කියනවා. ඒ වගේම අහනවා මේ මාර්ගය දිගේ පහළට කාර් එක චලනය වෙනවා නම් ඒ කියලා කියන්නේ පහළට ඒකාකාර ප්‍රවේගයකින් චලනය වෙනවා නම් මෙයාගේ වේගය මෙන්න මේක කියලා අපෝහණය කරන්න කියලා කියනවා. මෙන්න මේ බව තමයි අපිට අපෝහණය කරන්න කියන්නේ මෙයාගේ වේගය. කාරණා දෙකක් අහනවා. වේගය තමයි අහන්නේ. අවස්ථා දෙකේදීම ත්වරණයෙන් චලනය වෙනකොට ත්වරණය a වෙද්දී ප්‍රවේගය කොච්චරද කියලා අහනවා. ඒ වගේම නිකන් ත්වරණයක් නැතුව ඒකාකාර වේගයෙන් පාල චලනය වෙනකොට වේගය කොච්චරද කියලා අපෝහණය කරන්න කියලා කියනවා. හොඳයි අපි මුලින්ම රූපය අඳින්න ඕනේ. ඇල්ෆා අනතයි මේ තමයි කාර් එක. ඒ වගේම මෙයාට ප්‍රොඩක්ෂන් බලයක් තියෙනවා පල්ලෙහාට. මොකද මෙයා ඉන්නේ පල්ලෙහාට. ඒ වගේම පහළට චලිත වෙන නිසා මෙයාට තියෙනවා ඉහළට ප්‍රතිරෝධයක්. ඒ වගේම මෙයාගේ බර තියෙනවා mg. ඒ වගේම බරේ සංරචකය mg sin alpha මේ පැත්තට වැඩ කරන්නත් ඕනේ. ඒ වගේම මෙයාගේ S කියලා අභිධම් ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒක නම් ඇත්තටම අදාළ නැහැ. අභිධම් ප්‍රතික්‍රියාව අපි ලකුණු කරේ R කියලා ප්‍රතිරෝධයක් මෙයා දීලා තියෙන නිසා. ඒ වගේම මම ගන්නවා මෙයා මේ පැත්තට v කියන ප්‍රවේගයෙන් චලනය වෙනවා කියලා. v කියන්නේ අපි දාගත්ත සංකේතයක්. හොඳයි. ප්‍රවේගය v වෙලාවෙදී අපි h සමානයි pv දානවා. දැන් මේ වගේ අවස්ථාවකදී h සමානයි pv කියලා මෙතන ලියන්න ඕන එකමක් නැහැ. මොකද h සමානයි pv කියලා කියන්නේ අපි දාගත් සමීකරණය. මෙතන තියෙන p මෙතන තියෙන p කියලා අගයක්. ඒකට ඒවත් එක්ක පැටලෙන්න පුළුවන් නිසා h සමානයි pv කියලා එකක් අපි මේ කාරණාව ලිවීමත් අවශ්‍ය නැහැ. නමුත් ඔයාලට පැටලෙන නිසා මම මේක ලිව්වා. අවශ්‍ය නම් මේක ලියලා ඉවරලා පස්සේ කපලා දැම්මත් කමක් නැහැ. තිබ්බයි කියලා ප්‍රශ්නයක්වත් නැහැ. නමුත් තියෙනවා නම් මේක පොඩ්ඩක් වරහන් කරලා දාන්න. මොකද මේ p විදිහට අපි දාන්නේ මෙතනදී f. මොකද මෙයාගේ ජවය අපිට දීලා තියෙනවා 1000 p කියලා. එයා ඒ වගේම මෙයාගේ ප්‍රදර්ශන බලය අපේ ගත්ත සමීකරණේ p විදිහට තියෙන්නේ. මෙයාගේ ප්‍රදර්ශන බලය අපි ලබාගෙන තියෙන්නේ f කියලා. අපි ඒක f කියලා ලකුණු කරනවා. මොකද p කියලා ගන්න බෑ. මොකද p ජවයට මෙයා ලබලා දීලා තියෙන නිසා. ඒ වගේම v කියලා කියන්නේ මෙයාගේ ප්‍රවේගය කියලා මම ගන්නවා. මෙතෙන්දී මම f දන්නෙත් නැහැ v දන්නෙත් නැහැ.
කමන්න. දැන් අපි ඊළඟට දාන්න සමීකරණ දානවා මේ වගේ අවස්ථාවලදී. අපි දන්නේ x සමානයි ma දාන්න. මොකද තොරණයක් තියෙන වෙලාවකදීම අපි දාන්නේ x සමානයි ma. ඉතින් පහළට x සමානයි ma දානවා. x සමානයි ma දානකොට පහළ තමයි ප්‍රකාශන බලය තියෙන්නේ. ඒ වගේම මෙයාගේ බලය සංරචකයත් පහළ තියෙන්නේ. ප්‍රතිරෝධී බලය උඩට තියෙන්නේ. ඒ වගේම ස්කන්ධය දානවා තොරණේ a කියලා දීලා තියෙනවා. ඉතින් මෙතනින් අපිට f කියන්නේ අපි දන්නේ නැති අපි දාගත්ත පදයක්. එහෙනම් මේ f වෙනකොට මට මේ මෙතනින් ආදේශයක් දෙන්න පුළුවන් ප්‍රවේගය එක මෙන්න මේ f කියන පදයට ආදේශයක් දෙන්න පුළුවන් මේ පළවෙනි සමීකරණයෙන් කෙලින්ම හරස්ම කරලා. එහෙනම් අපිට මෙතෙන් හම්බ වෙනවා ප්‍රවේගයත් එක්ක යම්කිසි සම්බන්ධතාවයක්. කෙලින්ම ප්‍රවේගය උත්තර කරපුවාම අපිට අපේ අවශ්‍ය උත්තරය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ කාර් එක පහළට ඒකාකාර නියත වේගයෙන් චලනය වෙනකොට ඒ කියලා කියන්නේ බිඳුවයි. ඒ කියලා කියන්නේ මෙන්න මේ කොටස බිඳුවක් වෙලා යනවා. එතකොට ඒ කොටස බිඳුව වෙච්ච ගමන්ම අපිට මේ අපෝහණය කරන්න කියපු උත්තරේ කෙලින්ම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගානකට ගොඩක් වෙලාවක් ගන්න එපා. ලොකු වෙලාවක් ගන්න නැතුව බොහොම සරලව මේ වගේ හරි ගැස්ස දාන්න පුළුවන්. සහ මුල් ලකුණු ප්‍රමාණය බොහොම ලේසියෙන් ලබා ගන්න පුළුවන්. අපි අමු තවත් ගන්න. අපි අපේ ඊළඟ ගානට යමු. මේක 2008 අවුරුද්දේ ආපු ගාන. ඉතින් මේකෙදි කියන්නේ ස්කන්ධය 1200 කිලෝග්‍රෑම් වෙච්ච කාර් එකක් ක්‍රියා විරහිත කරලා ඇල්ෆා අනන්ත පාරක පල්ලෙහාට චලනය වෙනවලු. එහෙම චලනය වෙනකොට පාර මගින් කාර් එක මතය දෙන ප්‍රතිරෝධී බලය නිව්ටන් වලින් හොයන්න කියලා කියනවා. ඊට පස්සේ අපිට කියනවා ඒ කාර් එකම ඒ පාරෙම එම ප්‍රතිරෝධයටම එරෙහිව 6 තොරණයකින් උඩට ගමන් කරනවා කියලා. මේ උඩට ගමන් කරන ගමනේදී ප්‍රවේගය පැයට කිලෝමීටර් 15ක් වෙන අවස්ථාවේ එන්ජිමේ ජවය කොච්චරද කියලා අහනවා. එන්ජිමේ ජවය මේ පැයට කිලෝමීටර් 15ක් වෙච්ච අවස්ථාවේදී වුණත් කීයේදී වුණත් එකම තමයි. නමුත් අපිට අවස්ථාවක් දෙන්න ඕනේ එන්ජිමේ ජවය හොයන්න. ඒ නිසා තමයි පැයට කිලෝමීටර් 15ේදී ජවය හොයන්නේ කියලා කියන්නේ. කොහොම වුණත් එන්ජිමේ ජවය තමයි ප්‍රවේගය මත ජවය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මේ ගාන කොහොමද අපි හදන්නේ කියලා. පළවෙනි අවස්ථාව ගමු. මෙයා පල්ලෙහාට යන අවස්ථාව. පහළට එද්දී ඇල්ෆා අනන්ත පාරක මෙන්න මේ විදිහට පල්ලෙහාට එනවා. එතෙන්දී පල්ලෙහාට එන්නේ එහෙනම් චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව තමයි ප්‍රතිරෝධී බලය දෙන්නේ R. අපි ආව ලකුණු කරන්න ඕනේ. ඒ වගේම මෙයාට පල්ලෙහාට එන ප්‍රවේගයක් අපි දන්නේ නැහැ. නිදහසේ ඉන්නේ එන්ජින් එක ක්‍රියා විරහිත කියලා කියනවා. ඒ කියන්නේ H සමානයි PV දාන්න අපිට බැහැ. අපිට දාන්න පුළුවන් එකම සමීකරණය F සමානයි ma පහළට. ඒක අපි කොහොමද දන්න සමීකරණයක්. ඉතින් මෙයාගේ බරේ සංරචකය තමයි අපිට තියෙන්නේ 1200යි g sin alpha. මෙතන අපිට කියලා තියෙනවා g සමානයි 10ක් කියලා ගන්න කියලා. එහෙනම් අපි කෙලින්ම g වෙනුවට 10ක් අපි දාලා ගන්න හදමු. F සමානයි ma දානවා. එතකොට පල්ලෙහාට 1200 වතාවක් 10 වතාවක් sin alpha ඍණ r සමානයි බිඳුව වෙනවා. මොකද මෙයාගේ තොරණයක් නැහැ. ක්‍රියාව විරහිත කරලා පහළට චලනය වෙනවා කියලා කියන්නේ ප්‍රවේගයෙන් චලනය වෙන්නේ. එතකොට මෙයාගේ a සමානයි බිඳුවක් නිසා මෙයාගේ කිසිම තොරණයක් මෙතනදී නැහැ. අපිට දීලා නැහැ තොරණයක් තියෙනවා කියලා. ඒකාකාර ප්‍රවේගයකින් චලනය වෙන්නේ. ඒ නිසා අපිට කෙලින්ම R ගන්න පුළුවන් මේ සමීකරණය ආශ්‍රයෙන් නිව්ටන් 400ක් කියලා. ඊළඟට මේ පාරෙම මෙයා උඩට චලනය වෙනවා කියලා දීලා තියෙනවා. එතෙන්දී අපිට දීලා තියෙනවා මෙයාට ප්‍රතිරෝධයක් තියෙනවා. අර කලින් තිබ්බ ප්‍රතිරෝධයම ඒ වගේම මෙයාගේ එන්ජින් එක ස්ටාර්ට් කරලා තමයි උඩට යන්න වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම H සමානයි PV දාන්න පුළුවන්. ඒ වගේම F සමානයි ma දාන්නත් පුළුවන්. ඉතින් F සමානයි ma දාලා අපි මුලින්ම මෙයාගේ ප්‍රකර්ෂණ බලය හොයාගන්න ඕනේ. මොකද H සමානයි PV දාන්න කලින් F සමානයි ma දාන්න ඕනේ. මොකද මෙයාගේ ප්‍රකර්ෂණ බලය අපි දන්නේ නැති නිසා. ඉතින් අපි මෙතන ප්‍රකර්ෂණ බලය F වලින් ලකුණු කරලා තියෙනවා. ඒ වගේම මෙයා 6න් 1 තොරණයෙන් උඩට යනවා කියලා අපිට දීලා තියෙනවා. ඒ වගේම මෙයා උඩට යන නිසා දැන් ප්‍රතිරෝධී බලය පහළට එන්නේ. නමුත් දිශා මාරුණා කියලා මෙයාගේ විශාලත්වය වෙනස් වීමක් වෙන්නේ නැහැ. විශාලත්වය කලින් ගත්ත විශාලත්වයම තමයි. ඉතින්
ඒ වගේම මෙයාගේ බලය සංරචකය පුරුදු විදිහටම පහළට ක්‍රියා කරනවා. අපිට මෙයාගේ ආනතිය sin alpha සමානයි 1/30ක් කියලා දීලා තියෙනවා. ඉතින් බොහොම ලේසියෙන් අපිට f සමානයි මේ දැම්මට පස්සේ f විතරයි උඩට තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රකාශන බලය විතරයි උඩට තියෙන්නේ. ඉහළට චලනය වෙන හින්දා r පල්ලෙහාට ඒ වගේම මෙයාගේ බලය සංරචකයත් පහළට ඒ වගේම මෙයා ත්වරණයකින් චලිත වෙන්නේ m කියලා කියන්නේ කීයද කියලා 2200 කියලා අපිට දීලා තියෙනවා. ඒ දීලා තියෙනවා. එහෙනම් ඒ වගේම r කියන්නේ කීයද කියලා අපි අරන් තියෙනවා 400 කියලා අපි දන්නවා. දැන් මෙතනින් ගත්තේ ඒක බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. f කියලා කියන්නේ නිව්ටන් 1000ක් කියලා එනවා ඔයාලට උත්තරේ කිසිම ප්‍රශ්නයක් නැතුව. දැන් අපි ජවය හොයන්න නම් අපිට දාන්න අපි දන්න කියන සමීකරණය h = pv ඒක දානවා. pv කියලා කියන්නේ මෙයාගේ ප්‍රදර්ශන බලය ඒ කියලා කියන්නේ 1000. ඒ වගේම අපිට ඒ වෙලාවේදී ප්‍රවේගය දීලා තියෙනවා 15ක් කියලා. ඉතින් අපිට කෙලින්ම මේ සමීකරණයෙන් මෙයාගේ ජවය හොයන්න පුළුවන්. හැබැයි මෙයාලා අහලා තියෙන්නේ කිලෝවොට් වලින්. ඒ නිසා අපි කෙලින්ම කිලෝවොට් වලින් මෙයා 15ක් කියලා දීලා තියෙනවා. තියෙනවා මේ විදිහට. මේ ගානේ අමාරු කියලා තැනකට තියෙන්නේ මෙන්න මේ සිංහල ටික හරියට වටහා ගන්න එක තමයි. පහළට එද්දී එන්ජින් එක ක්‍රියාව විරහිත කරලා ඉන්න කියනවා. ඒ වගේම ඒ කියන්නේ h = pv දාන්න බෑ කිසිම විදිහකින්. ඒ වගේම පහළට එද්දී මෙයාට තොරණයක් දීලා නැහැ. ඒ කියලා කියන්නේ මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියලා අපිට ගන්න වෙනවා. ඒ වගේම මෙයා උඩට යද්දී මෙන්න මේ ත්වරණය තියෙන අවස්ථාවේදී මෙන්න මේ ප්‍රවේගයේ තියෙන අවස්ථාව සලකලා තමයි h = pv අපිට දාලා මෙයාගේ එන්ජින් එකේ ජවය හොයන්න වෙන්නේ. ඉතින් හොඳට ගානක් කලින් ගාන හදපු කෙනෙක්ට මේ ගාන එච්චර අමාරු නැහැ. එහෙම නැත්නම් මෙතන ගාන පැටලෙන්න පුළුවන්. මෙන්න මේ සිංහල කාරණා ටික එච්චරම හොඳින් ලියවිලා නැති බවක් දැනෙන නිසා. හොඳයි අපි තව ගානකට යමු. හොඳයි අපි යමු 2017 ගානට. ඒකද කියන්නේ ස්කන්ධයේ m වෙච්ච ට්‍රක් එකක් ස්කන්ධයේ සිම්පල් m වෙච්ච කාර් එකක් තිරස්පාරක් දිගේ ඇදගෙන යනවලු කේබල් එකකින් සම්බන්ධ කරලා. ඉතින් මේ කාර් එකටයි ට්‍රක් එකටයි වෙනම ප්‍රතිරෝධ තියෙනවලු ලැම්ඩා කැපිටල් M සහ ලැම්ඩා සිම්පල් M විදියට. ඉතින් මේ ට්‍රක් එක තමයි ඇදගෙන යන්නේ කාර් එක එන්ජින් එක ක්‍රියාව විදිහට කරලා තියෙන්නේ. එතකොට ට්‍රක් එකේ එන්ජින් එක p කිලෝවොට් ජවයකින් ක්‍රියා කරනකොට මේ පද්ධතියම ඒ කියන්නේ ට්‍රක් එකේ කාර් එකේ දෙකේම වේගය v වෙන වෙලාවේදී කේබල් එකේ ආතතිය කොච්චරද කියලා අහනවා. ඒ කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාව. මේ දෙන්න අදගෙන යනවා. මේ තමයි ට්‍රක් එක කැපිටල් M. එයා F කියලා ප්‍රකාශන බලයක් දෙනවා. මෙයාගේ එන්ජින් එක විතරයි වැඩ කරන්නේ. මෙයාගේ එන්ජින් එක වැඩ කරන්නේ නැහැ. කාර් එකේ එන්ජින් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් මෙයාට ලැම්ඩා M කියලා ප්‍රතිරෝධ බලය මේ පැත්තට තියෙනවා. මෙයාට ලැම්ඩා කැපිටල් M ප්‍රතිරෝධ බලය මේ පැත්තට තියෙනවා. මේ දෙන්න ගේ ආතතියක් තියෙනවා. මෙන්න මේ සම්බන්ධ කරලා තියෙන තන්තුවේ මේ සෙට් එකම යන්නේ එකම v වේගයෙන්. මෙයා v වේගයෙන් ගිහලා මෙයා වෙන වේගකින් යන්න දෙයක් නැහැ. දෙන්නම යන්න ඕනේ එකටම. මොකද සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මෙයා ප්‍රකාශන බලයක් තියෙනවා. මේ ඒ කියන්නේ F කියලා බලයක් තියෙනවා. ඒක නිසා මෙයා අනිවාර්යයෙන්ම F කියන A කියන ත්වරණයෙන් යනවා කියලා අපි හිතනවා. A කියන ත්වරණයෙන් යද්දී v කියන වේගය අවස්ථාවේදී අපි ප්‍රකාශන අපි h = pv දැම්මොත් අපිට එනවා මෙයාගේ h = pv කියන එක අපි කලින් කිව්වා වගේ මේක ලියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි දානවා පිළිම සමීකරණයකට 10p සමානයි f කියලා කියන අපි හොයන්න ඕන එක්කෙනෙක්. ඒ වගේම v කියන්නේ අපි හොයාගන්න ඕන එක්කෙනෙක්. ඒ විදිහට දැම්මට පස්සේ මම උත්තර කරගන්නම්. ඇයි කියලා වල පස්සේ තේරෙවි. දැන් එහෙනම් අපි ඊළඟ අවස්ථාවේදී අපි දන්න අනිත් එකම සමීකරණය ඒ කියලා කියන්නේ f = ma මෙයාට දාන්න ඕනේ. අපිට පුළුවන් පද්ධතියටම දාන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් දෙන්නට මම මේ දැම්මා වගේ වෙනම දාන්න පුළුවන්. අපි දෙන්නට වෙනම දාන අවස්ථාවක් සැලකමු. මොකද ඒ අවස්ථාව වඩා හොඳයි. මොකද මෙයාගේ t අහන නිසා. යම් කිසි දෙයකින් මෙයාගේ t අහුව නැත්නම් වඩා සුදුසුයි මෙයාට පද්ධතියම එකටම දාලා කරලා හොයාගන්න එක. යම් කිසි අවශ්‍ය අහන දෙයක්. දැන් මෙයාගේ අපි වෙනම දාලා තියෙන නිසා f = ma අපි මෙන්න මෙයා විතරක් සැලකුවොත් ඒ කියලා කියන්නේ කැපිටල් M විතරක් සැලකුවොත් මෙයාට තියෙන බලයන් අපි බලමු. t මෙයාට තියෙනවා ප්‍රතිරෝධී බලය මෙයාට තියෙනවා. ඒ වගේම f මෙයාට තියෙනවා. ඒ ටික මෙතන ලකුණු කරලා තියෙනවා. m සහ a කියලා ගන්නවා අපි මෙයාගේ
තොරණේ ඒක අපි දාගන්න සංකේතයක්. ඒ වගේම මෙයාගේ ඒ කියලා කියන්නේ කාර් එකේ ගැන සැලකුවොත් එහෙනම් බලයන් දෙකයි තියෙන්නේ. ප්‍රතිරෝධී බලය සහ T. ඒ දෙක අපි දාලා තිනවා. එයා යන්නේ ඒ කියන තොරණයම තමයි. දැන් මෙන්න මෙතන මම සුළු කිරීමක් කරලා තියෙනවා. බලන්න කොහොමද මේ සුළු කිරීම කරේ කියලා. මම කරලා තියෙන්නේ දෙවෙනි සමීකරණය වැඩි කරනවා සිම්පල් m ගෙන් අඩු කරනවා තුන්වෙනි සමීකරණය කැපිටල් M ගෙන් ගුණ කරලා. එහෙම ලැබෙන උත්තරේ තමයි එහෙම මම මේ දක්වලා තියෙන්නේ lambda mm ට lambda mm කැපිලා යනවා. මේ පැත්ත බිඳුවක් වෙලා යනවා. එහෙම ගිහිල්ලා අපිට එනවා මෙන්න මේ වගේ උත්තරයක්. මම පළවෙනි සමීකරණයෙන් ආදේශයක් දෙනවා f ට මෙතෙන්දි අපිට කෙලින්ම ඊට පස්සේ උත්තරේ ලැබෙනවා. ඉතින් ඔයාලට මේ ගානේදී හිතන්න තියෙන නම් දෙයක් තියෙන මෙන්න මේ සමීකරණ සුළු කරගන්නේ කොහොමද කියලා. ඒක තාම සරල දෙයක්. මොකද දන්නේ නැති පද තුනක් තියෙනවා. මොකක්ද? f a සහ v. ඒ ටික අපි දාගත්තේ. අපෙන් අහන්නේ v විතරයි. දන්නේ නැති පද තුනයි, සමීකරණ තුනයි. එහෙනම් සමගාමී සමීකරණ විසඳන ආකාරයට වල විසඳන්න පුළුවන්. ඉතින් මම මේ කීවේ වඩා ලේසියෙන් විසඳන ක්‍රමයක්. මේ වගේ සමගාමී සමීකරණ විසඳන්න ඕන තරම් වෙනවා වලට. එතකොට ඔයාලට ඕන නම් මේක පාවිච්චි කරන්න පුළුවන්, මේ විදිහට විසඳන්න පුළුවන්. බොහොම ලේසියෙන් විසඳලා උත්තරේ එනවා. හොඳයි. එහෙනම් උත්සාහ කරලා බලන්න මේ ගාන තනියම ඔයාලට කරගන්න පුළුවන් කියලා. මේ 2016 ගාන. ඉතින් මේ මෙතෙන්දි කියන්නේ R ප්‍රතිරෝධයකට එරෙහිව මේ වගේ කාර් එකක් ගමන් කරනවලු. කාර් එකේ ස්කන්ධය දීලා තියෙනවා m කියලා. ඒ වගේම කාර් එක v කියන වේගයෙන් යද්දි මෙයාගේ ත්වරණය a කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා එන්ජින් එකේ ජවය කොච්චරද කියලා පෙන්නන්න කියලා. මෙන්න මෙච්චරක් කියලා පෙන්නන්න කියලා කියනවා watt. ඒ වගේම ඒ ජවයෙන්ම ඒ ප්‍රතිරෝධයට එරෙහිවම තිරට ඇල්ෆා ආනත පාරක් දිගේ ගමන් කරනකොට v1 නියත වේගයෙන් යනවලු. v1 කියන එක කොච්චරද කියලා අපෙන් අහනවා. හරිම සරල ගානක්. ඉතින් අපි මුලින්ම මේකට අදාළ රූප තරංග අඳ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තිරසට ගමන් කරනවා. අපිට මෙයාගේ ප්‍රවේගය v කියලා දීලා තියෙනවා. ත්වරණය a කියලා දීලා තියෙනවා. ඒ වගේම මෙයාගේ චලිතය මේ පැත්තට නම් ප්‍රතිරෝධය මේ පැත්තට වෙන්න ඕනේ. ඒකත් අපි දන්නවා. මෙයාගේ ස්කන්ධය දීලා තියෙනවා. ඉතින් මේ විදිහට චලිත වෙන්න නම් මෙයා එන්ජින් එකකින් චලිත වෙන්නේ අනිවාර්යයෙන් මෙයාට ප්‍රකාශන බලයක් තියෙන්න ඕනේ. P කියලා එකක් අපි අතින් දාගන්න සිද්ධ වෙනවා. මොකද අපිට ප්‍රකාශන බලයක් මෙතන දීලා නැති නිසා. ඉතින් අපි දන්න සමීකරණ දෙකයි තියෙන්නේ. H සමානයි PV සහ F සමානයි MA. අපි දාලා බලනවා F සමානයි MA මෙතන කාර්යයට මේ පැත්තට F කියලා කියන්නේ බලය ප්‍රකාශන බලයෙන් අඩු කරන්න ඕනේ මෙයාගේ ප්‍රතිරෝධය. M කියන එක අපි දන්නවා සහ A කියන එක අපි දන්නවා. මෙහා අපි පළවෙනි සමීකරණය විදිහට දාගමු. දැන් H සමානයි PV දාමු. එතකොට H කියලා කියන්නේ මෙයාගේ ජවය සමාන වෙනවා ප්‍රකාශන බලයේ බලය වතාවක් ප්‍රවේගය. ප්‍රවේගය අපි දන්නවා. අපිට මෙතනින් ප්‍රකාශන බලය යුක්ත කරලා මෙතන දාගන්න පුළුවන්. අපිට බොහොම ලේසියෙන් එනවා අපිට අවශ්‍ය කරන උත්තරේ. ඉතින් දැන් ඊළඟට අපි යමු මෙයාගේ ආනත චලිතයට. ආනත චලිතයේදී සිද්ධ වෙන්නේ මෙයා ආනතව ඉහළට චලිත වෙනවා කියලා කියන්නේ ඉහළට v1 කියන ඒකාකාරී ප්‍රවේගයෙන්. ඒ කියලා කියන්නේ අනිවාර්යෙන් මෙයාගේ ත්වරණය බිඳුවක් වෙන්න ඕනේ. ඒ වගේම මෙයා ඉහළට චලිත වෙන්නේ. එහෙනම් මෙයාගේ ප්‍රතිරෝධය පහළට තියෙන්න ඕනේ. ඒ වගේම මෙයාගේ පහළට තියෙනවා mg. මෙයාගේ ස්කන්ධේ බරේ සංරචකයක් එනවා මේ පැත්තට mg sin alpha කියලා ආනතව යන නිසා. ඉතින් ওই කාරණා ටික මේ රූපසටහනේ ලකුණු වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම මෙයා ඉහළට යන්නේ මෙයාගේ එන්ජින් එකේ පවර් එකකින්. ඒතකොට අනිවාර්යෙන් මෙයාට ප්‍රකාශන බලයක් තියෙන්න ඕනේ. මම එක P එක කියලා දාන්නම්. මොකද මේ ප්‍රකාශන බලය මේ ප්‍රකාශන බලයට සමාන වෙන්නේ නැහැ. ඒ වගේම මේ ප්‍රවේගය සමාන වෙන්නේ නැති නිසා. ඉතින් අපි මෙයාට දානවා කලින් වගේ මේ සමානයි මේ. එහෙම දැම්මම පස්සේ මෙයාගේ ඉහළට තියෙන්නේ ප්‍රකාශන බලය විතරයි. මෙයාගේ බරය සංරචකය සහ
ප්‍රතිරෝධය පහළට තියෙන්නේ. ඒ වගේම මෙයාගේ ත්වරණයේ බිඳුවයි. ඒ නිසා මෙයාගේ ප්‍රකාශන බලය මේ දෙක එකතුවට සමාන වෙනවා. දැන් අපිට බොහොම ලේසියෙන් HMRI PV දාන්න පුළුවන්. අපි දන්නවා ජවය එකම වාහනයක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියලා කියන්නේ මෙන්න මේ H වෙනුවට මට මෙන්න මේ හොයාගත්ත සමීකරණය කෙලින්ම දාන්න පුළුවන් මේ H වෙනුවට. ඒ වගේම PV කියලා කියන එක වෙනුවට මට P1 V1 දාන්න පුළුවන්. P1 කියන්නේ කවුද කියලා මෙතනින් අපි හොයාගත්තා. ඒ වගේම V1 තමයි අපිට හොයන්න ඕනේ. ඉතින් දෙවෙනි සමීකරණයෙන් අපි ආදේශ කරොත් එහෙම P1ට අපිට බොහොම ලේසියෙන් උත්තරේ අපේ කියන්නේ V1 කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් මේක බොහොම සරල ගානක් බොහොම ලේසියෙන් හදලා කෙටි කාලෙකින් අපිට උත්තරේ ලබා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි විශ්වාස කරනවා හැමෝටම මේ පාඩම බොහොම හොඳට තේරෙන්නේ නැති කියලා. ඒ වගේම හැමදාම වගේ අපි කියන්නේ පුළුවන් තරම් පාස් පේපර්ස් හදන්න මේ පාඩම වඩා හොඳට තේරුම් ගැනීම සඳහා 2000 අවුරුද්දේ ඉඳලවත් අඩුම තරමින් පාස් පේපර්ස් හදන්න මේ පාඩම සම්බන්ධව ඕන තරම් ගණන් හොයාගන්න පුළුවන් පාස් පේපර්ස් තුල. ඉතින් අපිව subscribe කරන්න, like එකක් දාන්න, ඔයාලට අවශ්‍ය නම් comment එකක් දාන්න. ඒ වගේම පාස් පේපර්ස් හොයාගන්න අමාරු නම් අපිට message එකක් දාන්න, අපි ලබා දෙන්නම් ඒවා. ඒ වගේම අපිව follow කරන්න Facebook page එක හරහා. ළඟදීම තවත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. එතකන් හැමෝටම සෞඛ්‍යමත් අනාගතයක්. ඒ වගේම සුබ දවසක්.